අයිබෝවන් දුවේ පුතේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදයේ අප මේ වෙද්දී ප්‍රධාන කොටස් දෙකක් සාකච්ඡා කරලා ඉවරයි. පළමු කොටස අර්ධ සන්නායක පිළිබඳව සාකච්ඡා කරා. දෙවන කොටසේ PN සංදි ඩයෝඩ ගැන සාකච්ඡා කරමින් එහි ට්‍රාන්සිස්ටර් ඒකද්‍රව ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් පිළිබඳව අපි සාකච්ඡා කරලා ඉවර වෙලා තුන්වන කොටස එනවා ප්‍රත්‍යාවර්ත ධාරා ඍජුකරණයට. මේ ප්‍රත්‍යාවර්ත ධාරා ඍජුකරණයට අදාළ වෙන්නේ PN සංදි ඩයෝඩයක්. ඒ තමයි ඍජුකාරක ඩයෝඩ. මේ ඍජුකාරක ඩයෝඩ වලින් සිදු කරන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා ඍජුකරණයක්. ඒ කියන්නේ අපි ප්‍රත්‍යාවර්ත ධාරාව සමහර උපකරණ වැඩ කරන්න බැහැ ප්‍රත්‍යාවර්ත ධාරාවෙන්. ඒ සමහර උපකරණ වැඩ කිරීම සඳහා අවශ්‍ය වන්නේ සරල ධාරාවක්. මේ සරල ධාරාව ලබා ගැනීම සඳහා මේ ප්‍රත්‍යාවර්ත ධාරා ඍජුකරණය කරන්න වෙනවා. ඒ නිසා මේ ප්‍රත්‍යාවර්ත ධාරා ඍජුකරණය කරමින් එයට අවශ්‍ය ආසන්න වශයෙන් සරල ධාරාව නිර්මාණය කර ගැනීමේ ක්‍රියාවලිය අප මෙම කොටස තුලදී සාකච්ඡා කරනවා දුවේ පුතේ. එහිදී අපි කියනවා පූර්ණ තරංග ඍජුකරණය සහ අර්ධ තරංග ඍජුකරණය. ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. පූර්ණ තරංග ර්ජුකරණය සහ අර්ධ තරංග ඍජුකරණය. දැන් අපි අවධානය යොමු කරමු මෙන්න මේ ආකාරයට ප්‍රත්‍යාවර්ත ධාරා ඍජුකරණය කියන්නේ කුමක්ද යන වග. කුඩා සරල ධාරා වෝල්ටීයතාවයක් මගින් ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික පරිපථ සහිත උපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රත්‍යාවර්ත ධාරා විද්‍යුත් සැපයීමක් අපේක්ෂක අගයක් සහිත සරල ධාරා වෝල්ටීයතාවක් බවට පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය වේ. අන සරල ධාරා වෝල්ටීයතාවක් බවට පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය වේ. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවක් සරල ධාරා වෝල්ටීයතාවක් බවට පරිවර්තනය කිරීමේ මූලික සංරචක වශයෙන් ඩයෝඩ භාවිතා කරනු ලැබේ. ඒ සඳහා මූලික සංරචක වශයෙන් අපි භාවිතා කරනවා මොනවද පුතේ? ඩයෝඩය. ප්‍රත්‍යාවර්ත ධාරා ඍජුකරණය සඳහා භාවිතා කරන ඩයෝඩ ඍජුකාරක ඩයෝඩ. ඔබ දන්නවා දැන් ඩයෝඩයක් පෙරනැඹුරු කිරීමක් පසුනැඹුරු කිරීමක් ගැන. මේ පෙරනැඹුරු කිරීමේදී ඩයෝඩය හරහා 0.7ක වෝල්ටීයතාවක් පවත්වා ගන්නවා. මේ වගේ පෙරනැඹුරු කිරීමේ අවස්ථාවේදී මේ ඩයෝඩය හරහා 0.7ක් වී පමණ වෝල්ටීයතාවක් පවත්වා ගන්නවා. මේ හරහා ධාරාව යවද්දී පෙරනැඹුරු අවස්ථාවේදී. ඒ වගේම මේ ඩයෝඩය හරහා පසුනැඹුරු අවස්ථාවේදී මේ පැත්තට එද්දී ඔබට මතක ඇති සෙන ආචරණ ක්‍රියාවලිය. පසුනැඹුරු අවස්ථාවේදී සංදිය බිඳ වැටි එකවර විශාල ධාරාවක් ගලාගෙන යන්න උත්සාහ කරනවා. සෙන ආචරණය. පසුනැඹුරු වෝල්ටීයතාවය. නමුත් මෙවැනි ඍජුකාරක ඩයෝඩයක පසුනැඹුරු අවස්ථාවේදී මේ සංදිය බිඳ වැටෙන්න දෙන්න බැරි වෙන විදිහේ වැඩි වෝල්ටීයතාවක් පවත්වා ගන්න විදිහටත් වැඩි වෝල්ටීයතාවක් හමුවේ දරා සිටීමට හැකියාවක් සිදුවන පරිදි මේ නිර්මාණය කළ තියෙනවා. උදාහරණයක් විදිහට මේ පසුනැඹුරු අවස්ථාවේ සෙන ආචරණය 8ක් වෝල්ට් වලින් සිදු වෙනවා නම් මේ වගේ ඍජුකාරක ඩයෝඩයක එය වෝල්ට් 60ක් 70ක් 80ක් වගේ ඉහළ අගයකදී තමයි සිදු වෙන්නේ. ඒ නිසා මෙයට දැනෙන ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය විශාල අගයක් මෙයට දරා ගැනීමේ හැකියාව තිබෙනවා මේ සෙන ආචරණ ක්‍රියාවලියට භාජනය නොවි. දැන් සාමාන්‍යයෙන් අපි මේ ප්‍රත්‍යාවර්ත ධාරා ඍජුකරණය සඳහා භාවිතා කරනවා මෙන්න මේ ආකාරයේ විශාල වෝල්ටීයතාවක්. මේ වෝල්ටීයතාවය අවකර පරිපථයක් භාවිතා කරමින් අඩු කරගන්නවා කුඩා වෝල්ටීයතාවයකට. අපි හිතමු මේක 230ක V 50 හර්ට්ස් කියලා. මේ වෝල්ටීයතාව අඩු කරගන්නවා 12ක් V 15ක් V ඔය වගේ 50 හර්ට්ස් අඩු වෝල්ටීයතාවයකට. අවකර පරිණාමකයක් මේ සඳහා භාවිතා කරනවා. මොකද්ද මේ සඳහා භාවිතා කරන්නේ? අවකර පරිණාමකයක් මේ සඳහා
භාවිතා කරනවා. ඉන්පස්සේ තමයි එය භාවිතා කරමින් මෙය ඍජුකරණය කරන්නේ. එය භාවිතා කරමින් මෙය මොනවද කරන්නේ? ඍජුකරණය කරන්නේ. පැහැදිලි ඇති. මෙලෙස ප්‍රත්‍යාවර්ත ධාරාව සරල ධාරාවක් බවට පත් කරලීමේ ක්‍රියාවලියට තරංග ඍජුකරණය wave rectification යයි කියනු ලැබේ. ප්‍රක්‍රියාවලියට තරංග ඍජුකරණය wave rectification යයි කියනු ලැබේ. අන ප්‍රත්‍යාවර්ත ධාරා ඍජුකරණය. දැන් ඊට පස්සේ දුවේ පුතේ මෙන්න මේ ලබා ගන්නා තරංගය මෙහිදී නැවත මේ ආකාරයට ආසන්න වශයෙන් සරල ධාරාවක් බවට පත් කර ගැනීමේ ක්‍රියාවලිය ඍජුකරණය කියලා කියනවා. ඍජුකරණය. එය සිදු කරන ක්‍රමවේදය අනුව එය නැවත වර්ග දෙකකට බෙදෙනවා. පූර්ණ තරංග ඍජුකරණය, අර්ධ තරංග ඍජුකරණය. පූර්ණ තරංග ඍජුකරණය, අර්ධ තරංග ඍජුකරණය විදිහට නැවත කාණ්ඩ දෙකකට බෙදෙනවා. PN සංදිය තුලින් ධාරාව එක් දිශාවකට පමණක් ගැලීමේ ගුණය පදනම් කර ගනිමින් ප්‍රත්‍යාවර්ත ධාරා ඍජුකරණය සඳහා ඩයෝඩ භාවිතා කෙරේ. පදනම් කර ගනිමින් ප්‍රත්‍යාවර්ත ධාරා ඍජුකරණය සඳහා ඩයෝඩ භාවිතා කරනවා. මේ සඳහා අපි මොනවා භාවිතා කරනවද? ඩයෝඩ භාවිතා කරනවා. මේ අපිට කියනවා ඍජුකාරක ඩයෝඩ. මේ ඍජුකාරක ඩයෝඩ භාවිතා කරමින් මේ කරන ක්‍රමවේදය නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් අර්ධ තරංග ඍජුකරණය, අනිත් එක පූර්ණ තරංග ඍජුකරණය. මොකද ක්‍රම දෙක? අර්ධ තරංග ඍජුකරණය, අනිත් එක පූර්ණ තරංග ඍජුකරණය. මේ සඳහා භාවිතා කෙරෙන ඩයෝඩ ඍජුකාරක ඩයෝඩ, රෙක්ටිෆිකේෂන් ඩයෝඩ් ලෙස හඳුන්වයි. දැන් මේ කතා කරන ඩයෝඩයන් දුවේ පුතේ භාවිතා කරමින් අපිට ප්‍රායෝගික පරීක්ෂණයක නියැලෙන්න වෙනවා. ඒ ප්‍රායෝගික පරීක්ෂණය තමයි මුද්‍රිත පරිපත පුවරුවක් දීලා අදාළ ඩයෝඩ වල සංකේත වෙළඳ නාමයන් ලබා දීලා එය පරිපත පුවරුවක එකලස් කරන්න ඕනේ. එය පරිපත පුවරුවක මොනව කරන්න ඕනද? එකලස් කරන්න ඕනේ. එලෙස පරිපත පුවරුවක එකලස් කරන මේ ඍජුකාරක ඩයෝඩයට ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබා දෙනවා. මේ ප්‍රත්‍යාවර්ත ධාරාව ලබා දෙන එක දෝලනේක්ෂය වැනි උපකරණයකින් අපිට බලන්න තියෙනවා. මේ දෝලනේක්ෂය වැනි උපකරණයකින් බලලා ඒ ප්‍රත්‍යාවර්ත ධාරාවේ හැඩය හඳුනා ගන්න තියෙනවා. ඒ හැඩය හඳුනාගත්තට පස්සේ එය ඍජුකරණය කරාට පස්සේ මේ ඍජුකරණය වෙලා තිබෙන ආකාරය එයත් දෝලනේක්ෂය තුලින් නරඹන්න වෙනවා. මේ නැරඹීම නිසා මේ නරඹන ආකාරයෙන් නිවැරදිව ඒවා එකලස් කිරීම, දෝලනේක්ෂය නිවැරදිව ස්ථාපනය කිරීම, මෙන්න මෙවැනි ක්‍රියාවන් ඔබ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩලය ඉදිරියේදී මොනවා වෙනවද පුතේ? හරියාකාරව සිදු වෙනවද නැද්ද බලනවා. ඊට අනුරූපීව තමයි ලකුණු ලබා දීම සිදුවන්නේ. ඊළඟට ඩයෝඩ භාවිතා කර ප්‍රත්‍යාවර්ත ධාරා ඍජුකරණයේදී ප්‍රත්‍යාවර්ත තරංගයේ එක් අර්ධයක් පමණක් ඍජුකරණය කරන්නේ නම් එය අර්ධ තරංග ඍජුකරණය half wave rectification ලෙසත් තරංගයේ ධන හා ඍණ අර්ධ දෙකම ඍජුකරණය කරන්නේ නම් එය පූර්ණ තරංග ඍජුකරණය full wave rectification ලෙසත් හැඳින්වේ. අර්ධ තරංග ඍජුකරණය half wave rectification ලෙසත් පූර්ණ තරංග ඍජුකරණය full wave rectification ලෙසත් හඳුන්වනවා. එකක් කියනවා මොකද්ද? half wave rectification, ඊළඟ එක full wave rectification ලෙසත් හඳුන්වනවා. අර්ධ තරංග ඍජුකරණය, පූර්ණ තරංග ර්ජුකරණය. අර්ධයක් ඍජුකරණය කරනවා නම් ඒකට අපි කියනවා අර්ධ තරංග ඍජුකරණය. පූර්ණ තරංග ඍජුකරණය මේ අර්ධ දෙකම ඍජුකරණය කරනවා නම් ඒකට කියනවා මොකද්ද? පූර්ණ තරංග ඍජුකරණය. දැන් අපි වෙන වෙන වශයෙන් ඉගෙන ගන්න යන්නේ අර්ධ තරංග ඍජුකරණයයි පූර්ණ තරංග ඍජුකරණයයි. මේ ආකාරයෙන් බලමු. ප්‍රත්‍යාවර්ත වෝල්ට්‍යතා ඍජුකරණය කර ගැනීම ප්‍රායෝගිකව අවශ්‍ය වන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ වැනි සරල ධාරා වෝල්ට්‍යතාවෙන් ක්‍රියා කරන උපකරණ ප්‍රත්‍යාවර්ත වෝල්ට්‍යතාවෙන් යුතු මූලික සැපයුමකට
සම්බන්ධ කළ විට ක්‍රියා නොකරන නිසාය. සමහර උපකරණ අපි ගත්තොත් අපේ නිවසේ තියෙනවා දුවේ පුතේ රේඩියෝව. ඒ වගේම අපි ගත්තොත් දුරකථන. ඒ වගේම අපි ගත්තොත් ටීවී. මෙන්න මෙවැනි පරිගණක කම්පියුටර්ස්. මේ කම්පියුටර්ස් මේවා රන් වෙන්න අපිට අවශ්‍ය වන්නේ මොනවද? සරල ධාරාවක්. මේ වගේ ඇතුළත තියෙන තාර්කික පරිපතයන් IC මේවා ගොඩාක් වෙලාවට ක්‍රියාත්මක වන්නේ දුවේ පුතේ සරල ධාරාවෙන්. ඔබ දන්නවා ඉලෙක්ට්‍රොනික උපාංග වන PN සංදි, ඩයෝඩ, විශේෂයෙන් ට්‍රාන්සිස්ටර. මේ ට්‍රාන්සිස්ටරය පණ ගැන්වීම සඳහා ට්‍රාන්සිස්ටරය ඇක්ටිව් කිරීම සඳහා අපි කලින් කොටසේ සාකච්ඡා කර අවශ්‍ය වෙන්නේ මොකද? සරල ධාරාව. මේ සරල ධාරාවෙන් මේ ට්‍රාන්සිස්ටර් වැනි උපාංගයක් ඇක්ටිව් වුණාට පස්සේ එයාට තමයි ඉන්පුට් එක විදියට සංඥාවක් ලබා දීලා එය අවුට්පුට් එකෙන් සංඥාවක් විදියට එළියට දාන්නේ. පැහැදිලි ඇති. ඊළඟට බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරණ ක්‍රියා කරවීම සඳහා සැපයුම් වෝල්ටීයතාව භාවිතා කළ එම උපකරණ තුලදී ප්‍රධාන සැපයුම් වෝල්ටීයතාව අවශ්‍ය වෝල්ටීයතාවය තෙක් අඩු කර ගැනීම සඳහා ගැලපෙන අවකර පරිණාමකයක් ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් ලෙස යොදා ගනු ලැබේ. අන්න මුලින්ම කරනවා මේ වෝල්ටීයතාවය දුවේ පුතේ අඩු වෝල්ටීයතාවක් බවට පත් කරගත යුතුයි. මේ අඩු වෝල්ටීයතාවක් බවට පත් කරගත යුතුයි. මේ සඳහා භාවිතා කරනවා මොකද්ද? අවකර පරිණාමකයක්. මේ සඳහා භාවිතා කරනවා අවකර පරිණාමකයක්. මේ සඳහා භාවිතා කරන අවකර පරිණාමකයක්. ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර්. මේ සඳහා අපි භාවිතා කරනවා. එයට හේතුව මෙවැනි විශාල ප්‍රත්‍යාවර්ත ධාරාවක් එකවර ඍජුකරණය කරගත්තොත් එහිදීත් ලැබෙන්නේ ලොකු සරල ධාරාවක්. එවැනි ලොකු සරල ධාරාවන්, විශාල සරල ධාරාවන් සමහර අවස්ථාවලදී ඒ කුඩා පරිගණකය, ටීවී, රේඩියෝ දුවන්න බැහැ. ඒ නිසා අඩු සරල ධාරාවකට එහෙම නැත්නම් අවප්‍රමාණ කරගන්න අප මුලින්ම කරන්නේ මෙය අවකර පරිණාමකයක් භාවිතා කරමින් අඩු ප්‍රත්‍යාවර්ත ධාරාවකට පළමුව හරවා ගැනීම. ඉන්පසුව තමයි එය භාවිතා කරමින් දුවේ පුතේ අපි කරන්නේ මොකද්ද? එය භාවිතා කරමින් එම ප්‍රත්‍යාවර්ත ධාරාව නැවත ඍජුකරණය කරන්නේ. ඒ ක්‍රියාවලිය. ඒ නිසා බොහෝ අවස්ථාවලදී මුලින්ම ඍජුකරණය කරන්න කලින් ප්‍රත්‍යාවර්ත ධාරාව අවකර පරිණාමක භාවිතා කරමින් අඩු වෝල්ටීයතාවක් බවට පත් කර ගැනීම සිදු කළ යුතුයි. ඊළඟට අපි කතා කරනවා එලෙස ලබාගත් අඩු අගයකින් යුත් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය සරල ධාරා වෝල්ටීයතාවක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය පරිදි අර්ධ තරංග හෝ පූර්ණ තරංග ඍජුකරණය කිරීම සඳහා ඩයෝඩ භාවිතා කෙරේ. අර්ධ තරංග හෝ පූර්ණ තරංග ඍජුකරණය කිරීම සඳහා ඩයෝඩ භාවිතා කරයි. අර්ධ තරංග ඍජුකරණය හෝ පූර්ණ තරංග ඍජුකරණය කිරීම සඳහා ඩයෝඩ භාවිතා කරයි. මෙලෙස ලැබෙන ඍජුකරණය කරන ලද වෝල්ටීයතාවය එනම් සරල ධාරා වෝල්ටීයතාවය උපකරණ ක්‍රියා කරවීම සඳහා සුදුසු වනසේ සකස් කිරීම සඳහා සුමටනය ස්මූතින් කළ යුතු අතර මෙතැන් සිට ඒ පිළිබඳව පැහැදිලි කරයි. දැන් ඊට පස්සේ මේ සුමටනය කරනවා කියන්නේ මේ අන්න. දැන් මේ වඩා හොඳ සරල ධාරාවක් වෙන්නේ නෑනේ. ප්‍රත්‍යාවර්ත ධාරාවේ අර්ධ එක පැත්තකට ගන්නවා. මේ සුමටනය කරනවා කියලා කියන්නේ මෙයාගේ රැලිති ස්වභාවය මෙන්න මේ ආකාරයට අඩු කිරීමක්. මේ රැලිති ස්වභාවය මේ ආකාරයට අඩු කිරීමක් සුමටනය කියලා කියනවා. මේ සඳහා කුමක්ද කරන්නේ? මේ සඳහා දාරිත්‍රක යෙදීම සිදු කළ යුතුයි. මේ සඳහා මොනව යෙදීමද පුතේ? දාරිත්‍රක යෙදීම සිදු කළ යුතුයි. මේ දාරිත්‍රක සමාන්තර ගතව මෙන්න මේ එළියට එන ඍජුකරණය වූ ධාරාවට ලබා දීමෙන් එය සුමටනය වීම, සුමටනය එහෙම නැත්නම් ස්මූතින් රැලිති ස්වභාවයේ අඩුවීම සුමටනය ස්මූතින් කියලා අපි හඳුන්වනවා. ඒ වගේම
අර්ධ තරංග ඍජුකරණය half wave rectification full wave rectification කියලා නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. half wave rectification full wave rectification කියලා නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රධාන ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයේ අවශ්‍ය පරිදි අඩු ප්‍රත්‍යාවර්ත ධාරාවකට ප්‍රධාන ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයේ අවශ්‍ය පරිදි අඩු ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවක් බවට පත් කර ගැනීමට අවකර පරිණාමක භාවිතා කරන බවත් අඩු ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවක් බවට පත් කර ගැනීමට අවකර පරිණාමක භාවිතා කරන බවත් එසේ කරන පරිණාමකයන් සංකේතය පිළිබඳවත් මූලික විදුලි තාක්ෂණ වේදයේදී අප ඉගෙනගෙන ඇත. අවකර පරිණාමකයන් step down transformers ඔබට මතක ඇති. ප්‍රාථමිකයේ පොට ගානට වඩා ද්විතීයිකයේ පොට ගාන අඩු කරනවා. ප්‍රාථමිකයේ පොට ගානට වඩා ද්විතීයිකයේ පොට ගාන අඩු කරනවා. එතකොට ප්‍රාථමිකයේ තිබෙන වෝල්ටීයතාවට වඩා ද්විතීයිකයේ තිබෙන වෝල්ටීයතාවය අඩු වෙනවා. ප්‍රාථමිකයේ තිබෙන වෝල්ටීයතාවට වඩා ද්විතීයිකයේ තිබෙන වෝල්ටීයතාව අඩු වෙනවා. ඒ වගේම වෝල්ටීයතාව අඩු වෙනකොට ධාරාව වැඩි වෙනවා. දැන් අපි මෙතන කතා කරන්නේ වෝල්ටීයතාව ගැන. ප්‍රධාන ප්‍රත්‍යාවර්ත සැපයුම් වෝල්ටීයතාවය අර්ධ තරංග ඍජුකරණය සඳහා භාවිතා කරන පරිපථ සටහනක් පහත රූපයේ දැක්වේ. ප්‍රධාන පරිපථ සැපයුම් වෝල්ටීයතාව අර්ධ තරංග ඍජුකරණය සඳහා භාවිතා කරන පරිපථ සටහනක් පහත රූපයේ දැක්වේ. භාවිතා කරන පරිපථ සටහනක් පහත රූපයේ දැක්වේ. අපි බලමු මේ රූපේ. මේ තියෙන අවකර පරිණාමකයක්. step down transformers. A step down transformer. Step down transformer. අවකර පරිණාමක. ප්‍රාථමික දඟරය primary coil. ප්‍රාථමික දඟරය primary coil. ද්විතීයික දඟරය secondary coil. ප්‍රාථමික දඟරය primary coil. ද්විතීයික දඟරය secondary coil. 230ක් වී මේ පැත්තෙන් අඩු කරනවා අඩු වෝල්ටීයතාවක් බවට මෙන්න මෙතන භාවිතා කරනවා ඍජුකාරක ඩයෝඩයක්. මෙතන භාවිතා කරනවා ඍජුකාරක ඩයෝඩයක්. දැන් මේ ක්‍රියාව කොහොමද වෙන්නේ? මේ ක්‍රියාව කොහොමද වෙන්නේ? දැන් මේ ආකාරයෙන් බලමු. ඔන්න පුතේ දුවේ මේ ක්‍රියාව සිදුවන ආකාරය මම මේ ආකාරයෙන් ඔබට පැහැදිලි කරන්නම්. දැන් මේ 230ක් වී අවකර පරිණාමකයෙන් ලැබෙන අවකර පරිණාමක හරහා මේ ප්‍රත්‍යාවර්ත ධාරාව ගලා යාමට සැලැස්සූ විටදී ඒ වෝල්ටීයතාව අඩු වෙන්න පටන් ගන්නවා. හරිනේ? මේ තිබෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව. අඩු වෙන්න පටන් ගන්නවා. මෙතනින් අවකරණය වුණාට පස්සේ ඒ ප්‍රත්‍යාවර්ත ධාරාව මෙන්න මේ ආකාරයට අඩු වෙනවා. දැන් මෙයාගේ විස්තරයට වඩා මෙයාගේ විස්තරය අඩුද නැද්ද? අඩුයි. මෙයාගෙන් එළියට ලැබෙන AB අග්‍ර දෙක අතර මේ ප්‍රත්‍යාවර්ත ධාරාව. මේ අග්‍ර දෙක අතර මේ ප්‍රත්‍යාවර්ත ධාරාව. හරි. ඔන්න විස්තරය අඩු වුණා. මේක V වෝල්ටේජ් එක, මේක V වෝල්ටේජ් එක. දැන් මේ අර්ධය අපි කියනවා ධන කියලා. මම ඒක නිල් පාටින් පෙන්නනවා. මේ අර්ධය රතු පාට රතු පාටින් පෙන්නනවා. ධන ඍණ. දැන් මුලින්ම යන්නේ මොන අර්ධයද? ධන අර්ධය. මුලින්ම යන්නේ ධන අර්ධය. ධන අර්ධය මම නිල් පාටින් පෙන්නනවා. මෙතනින් ගියා, මේ පැත්තට ආවා, මේ පැත්තට ආවා. පෙර නැඹුරුයි. කිසිදු ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ පැත්තෙන් ඇවිල්ලා අන්න මෙතනින් ඇතුළු වුණා. ඍණ අර්ධය මේ දිශාවට යන්න ගන්නවා. ඒ දිශාවට යන්න ගද්දී මෙතනින් බාධාවක් ඇති වෙනවා.
ඒ පැත්තෙන් බාධාවක් ඇති වෙනවා. ඒ බාධාව මොකද්ද? පසු නැඹුරු වීම. මොකක්ද ඒකට කියන්නේ? පසු නැඹුරු වීම. පෙර නැඹුරු වීම, පසු නැඹුරු වීම. ඕක තමයි බාධාව. එහිදී පසු නැඹුරු ධාරාව මෙන්න මේ ආකාරයට කතා කරාම ධන අර්ධය පමණක් සිටිනවා, ඍණාර්ධය නැති වෙනවා. කොහෙන් පරීක්ෂා කරාමද? මෙන්න මේ කෙළවරවල් දෙකෙන් මේ ධාරාව දෝලනයේක්ෂයෙන් පරීක්ෂා කරාම, කැතෝඩ් කිරණ දෝලනයේක්ෂයෙන් පරීක්ෂා කරාම ඔන්න ඔය ආකාර තමයි තියෙන විස්තරය ඒ වගේමයි. දැන් අපිට මේ කෙළවරවල් දෙකෙන් මෙයාගේ ප්‍රත්‍යාවර්ත ධාරාව පරීක්ෂා කරාම මෙන්න මේ ආකාරයක් තියෙනවා. මේ කෙළවරවල් දෙකෙන් පරීක්ෂා කරාම මේ ආකාරය. මේ අග්‍ර දෙකෙන් පරීක්ෂා කරාම මේ ආකාරය. ඒ ආකාරයෙන් තියෙනවා. දැන් අර අර්ධයේ ඍණ අර්ධය පමණක් අඩු වී තිබෙන නිසා දැන් මේ ආකාරයටපත් වෙනවා. මේ ආකාරයටපත් වෙනවා. මේකට අපි කියනවා අර්ධ තරංග ඍජුකරණය. නමුත් මෙය හොඳ සරල ධාරාවක්ද? නෙවෙයි. සරල ධාරාවක් කියලා කියන්නේ අර්ථ දක්වනවා කාලය සමග ධාරාවේ සහ වෝල්ටීයතාවයේ විශාලත්වය සහ දිශාව වෙනස් නොවන අනවරත විදුලි ධාරාවක්. කාලය සමග ධාරාවේ හෝ වෝල්ටීයතාවයේ විශාලත්වය හෝ දිශාව වෙනස් නොවන අනවරත විදුලි ධාරාවක්. එයට අපි කියනවා මොකක් කියලාද? සරල ධාරාවක් කියලා. නමුත් මෙයා අනවරතයි. කැඩෙනවා, වෙනස් වෙනවා වෝල්ටීයතාවය. නමුත් විශේෂ ලක්ෂණය එක් දිශාවකට පමණක් යොමු වෙලා. ඒ නිසා මේ ආසන්න වශයෙන් වඩා හොඳ සරල ධාරාවක් ලෙස නොවුනත් ආසන්න වශයෙන් සරල ධාරාවක් යයි අපි උපකල්පනය කරනවා. ඒ නිසා මේ DC ඩිරෙක්ට් කරන්ට් එකක් ලෙස අපට ප්‍රකාශ කරන්න පුළුවන්. කවුරුද දින දුවේ පුතේ? ඩිරෙක්ට් කරන්ට් එකක් ලෙස අපට ප්‍රකාශ කරන්න පුළුවන්. මේ පරිපතයේ AB දෙකෙලවර අඩු වෝල්ටීයතාවයකින් යුතු ප්‍රත්‍යාවර්ත ධාරාවක් පවතින අතර CD අග්‍ර දෙකෙලවර ඍජුකරණය වූ විචල්්‍ය වෙනස් වන වෝල්ටීයතාවක් ස්පන්දයක් පවතී. මෙන්න මේකට තවත් නමක් කියනවා මොකද්ද? ස්පන්දයක්. ස්පන්දයක් කියලා කියන වෙනස් වෙන එකක් ස්පන්දයක්. AB වෙතට ප්‍රදානය කරන තරංගාකාරය CD අතර තරංගාකාරයක් කැතවඩ කිරණ දෝලනයේක්ෂය මගින් නිරීක්ෂණය කළ හැක. කැතවඩ කිරණ දෝලනයේක්ෂය මගින් නිරීක්ෂණය කළ හැක. අන්න මේ වගේ මේවා සියල්ලම මේ අතර මේ අතර මේ අතර මේ ආකාරයටම කැතවඩ කිරණ දෝලනයේක්ෂයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔබට සමහර ප්‍රායෝගික පරීක්ෂණවලදී දුවේ පුතේ මෙන්න මේ දෙසට කැතෝඩ කිරණ දෝලනයේක්ෂය යොදා ඒවා ක්‍රියා කරන ආකාරය, ක්‍රියා කරන අන්දම නිවැරදිව පරීක්ෂණයට භාජනය කරන්න සිදු වේවි. ඒ අවස්ථාවේදී මේ කරන ක්‍රමවේදය, අග්‍ර පිහිටවා ගන්න ආකාරය, දෝලනයේක්ෂයේ වෝල්ටීයතා බෙදුම් ස්විචය, කාල බෙදුම් ස්විචය යොමු කරන ආකාරයත් හොඳින් සටහන් කර තියාගන්න. හොඳින් කරන ක්‍රමවේදය මතක තියාගෙන තියන්න. ඒ වගේම ප්‍රධාන සංඥාමය ස්වරූපය අනුව ප්‍රතිදාන සංඥාවේ ආකාරය පහත රූපයේ දැක්වේ. AB අතර තරංගාකාරය, CD අතර තරංගාකාරය. T1, T2, T3, T4. ඍණ අර්ධය මැකිලා යනවා. ධනාර්ධය විතරක් ඉතුරු වෙනවා. දැන් මේවැනි සටහනක් අඳිනකොට දුවේ පුතේ ප්‍රදානය, ප්‍රතිදානය, ඍජුකරණය වූාට පසුව තිබෙන ආකාරය බොහෝ වෙලාවට ඔබට අඳින්න ලැබෙවි. එවැනි අවස්ථාවකදී මෙන්න මේ ප්‍රස්ථාරය
කාල අක්ෂය ඊටාම නිවැරදිව යෙදෙන ආකාරයට කාලයත් එක්ක වෝල්ටීයතාව වෙනස් වන ආකාරය මෙවැනි ප්‍රස්ථාරගත කරන්න ඕනේ. මේකට කියනවා AB අතර තරංගාකාරය, මෙතන තියෙනවා CD අතර තරංගාකාරය. AB අතර තරංගාකාරය, CD අතර තරංගාකාරය. මේ අර්ථය වෙනස් වන ආකාරය. හරිනේ? අවකර පරිණාමකේ ප්‍රතිදානය ඉහත රූපයේ පරිදි වන්නේ පරිපතේ ඩයෝඩය සම්බන්ධ කර ඇති ආකාරය අනුව T0 T1 කාලය තුළදී ධන අර්ධ තරංගය මගින් ඩයෝඩය පෙර නැඹුරු වන අතර T1 T2 කාලය තුළදී ඍණ අර්ධ තරංගයේදී ඩයෝඩය පසු නැඹුරු වේ. ඍණ අර්ධ තරංගයේදී ඩයෝඩය මොනවා වෙනවද? පසු නැඹුරු වෙනවා. මේක T0, මේක T1, මේක T2, මේක T3, මේක T4, T1, T2, T3, T4. මේ අතරේදී මෙන්න මේ අතරේදී මෙන්න මේ අතරේදී මොනවා වෙනවද? අර්ධ තරංගය ඍණ දිශාව යන එක ඉහළට යන්නේ. ඩයෝඩය තුළින් පෙරනැඹුරු අවස්ථාවේ පමණක් ධාරාව ගමන් කරන නිසා CD අතර තරංග හැඩය ඉහත රූපේ පහළ දක්වා ඇති ආකාරය ගනී. CD අතර තරංග හැඩය ඉහත රූපේ පහළ දක්වා ඇති ආකාරය ගනී. මේ රූපය ගැන තමයි කියන්නේ. හරිනේ? පරිණාමකයේ ප්‍රතිදානය T1 T2 කාලයේදී ඍණ අර්ධය හේතු කොටගෙන ඩයෝඩය පසු නැඹුරු වන නිසා ඩයෝඩය තුළින් එම තරංගය අර්ධයට සාපේක්ෂව විද්‍යුත් ධාරාවක් ගමන් නොකරයි. ඩයෝඩය පසු නැඹුරු වන නිසා මේ පසු නැඹුරු ඩයෝඩය තුළින් ධාරාවක් යන්නේ නැහැ. ඩයෝඩය පසු නැඹුරු වෙනකොට ඒ පසු නැඹුරු අවස්ථාවේ ඩයෝඩය තුළ යන්නේ නැහැ. ඒ නිසා තමයි දුවේ පුතේ ඍණ අර්ධය ඉවත් වෙන්නේ. මෙය අර්ධ තරංග ඍජුකරණයේ විශේෂ ලක්ෂණයක්. අර්ධ තරංග ඍජුකරණයේ විශේෂ ලක්ෂණයක්. ඍජුකාරක ඩයෝඩයක් යොදා ගැනීම ප්‍රතිදානය වෝල්ටීයතාවයේ එකම දිශාවකට පිහිටන නමුත් විචලනයට ලක්වන බව ඉහත තරංගෙන් පැහැදිලි වේ. දැන් මේ ආකාරයෙන් විචලනය වෙනවා. මේ ස්පන්දාකාරයෙන් විචලනය වෙනවා. ස්පන්දාකාරයෙන් විචලනය වෙනවා. මේ වඩා හොඳ සරල ධාරාවක් යයි අපිට කියන්න පුළුවන්ද? බෑ. මේ වඩා හොඳ සරල ධාරාවක් යයි අපිට කියන්න බෑ. ඉහත රූපයේ පරිදි අර්ධ තරංග ඍජුකරණයේදී ප්‍රධාන වෝල්ටීයතාවය හා ප්‍රතිදාන වෝල්ටීයතාව අතර පහත ආකාරයේ සම්බන්ධතාවයක් පවතී. ඉහත රූපයේ පරිදි අර්ධ තරංග ඍජුකරණයේදී ප්‍රධාන වෝල්ටීයතාවය හා ප්‍රතිදාන වෝල්ටීයතාවය අතර පහත ආකාරයේ සම්බන්ධතාවයක් පවතී. ප්‍රධාන වෝල්ටීයතාවයයි ප්‍රතිදාන වෝල්ටීයතාවයයි. මොකද්ද මේ සම්බන්ධතාවය? ප්‍රධානයෙන් ප්‍රතිදානය අතර පවතන සම්බන්ධතාවය. එක් අර්ධ චක්‍රයක් සඳහා V0 ප්‍රතිදාන වෝල්ටීයතාවය, VP ශීර්ෂ වෝල්ටීයතාවය, VRMS වර්ග මධ්‍යන මූලකය, VDC සරල ධාරා සාමාන්‍යකය. V0 මොකද්ද? ප්‍රතිදාන වෝල්ටීයතාවය. VP ශීර්ෂ වෝල්ටීයතාවය. VRMS වර්ග මධ්‍යන මූලකය, VDC සරල ධාරා සාමාන්‍යකය. ප්‍රතිදානය අපි හිතමු ප්‍රතිදානය වෙනවා මෙන්න මේ ආකාරයේ තරංගයක්. මේ තියෙන්නේ කාලයත් එක්ක V ප්‍රතිදානය වෙනවා. T V එක්ක. හරිනේ? කාලයත් එක්ක.
ඊට පස්සේ මෙන්න මෙයාගේ උපරිමගය. මෙයාගේ උපරිමගය මොකද්ද? ශීර්ෂකය VP. ශීර්ෂකය VP. මෙයා අර්ධ තරංග ඍජුකරණයට භාජනය වුණාට පස්සේ කොහොම නෙවෙන්නේ? අන්න අර්ධ තරංග ඍජුකරණයට භාජනය වුණාට පස්සේ මෙයාගෙත් VRMS අගය, මේ තරංගයේ VRMS අගය, VRMS අගය. දැන් මේ අර්ධ තරංග ඍජුකරණයට භාජනය වුණාට පස්සේ මේ ලැබෙන වෝල්ටීයතාවය ආසන්න වශයෙන් සරල ධාරාවක් යයි කියනවා. ඒතර ආසන්න වශයෙන් සරල ධාරාවක් වුණා මෙහෙම එකක් වෙන්න එපයි. අන්න ඒකට කියනවා මොකද්ද? VDC කියලා. ඒකට කියනවා මොකද්ද? VDC කියලා. ඒ ලැබෙන අගය VDC. VP, VRMS, VDC. ඔන්න ගැන හොඳ අවබෝධයක් තිබෙන්න ඕන. VP, VRMS, VDC. මේ ප්‍රතිදාන වෝල්ටීයතාවය V0 කියලා අපි ගමු. ප්‍රතිදානය V0 කියලා ගමු. VRMS අගය සම්බන්ධතාවය. මෙන්න මේ VDC එන ප්‍රතිදානය හෙවත් VDC ඩිරෙක්ට් කරන්ට් එක මේකට අපි VDC කියලා කියනවා. එහෙම නැත්නම් V0 කියලා ගන්නත් පුළුවන්. VDC අගය සමාන කරනවා VP බෙදීම 5ට. VP බෙදීම 5ට. දැන් මන් දුවේ පුතේ ඔන්න VP බෙදීම 5 කියන එක කැල්කියුලේටරෙන් සුළු කරලා ගන්නවා මේ ආකාරයට. 1 බෙදීම 5. 1 බෙදීම 5 3.14යි. දශම 3.18යි. දශම 3.18යි VP. දශම 3.18යි VP. හරිනේ? දශම 3.18යි VP. සමානයි. ඒ වගේම අපි ළඟ සමීකරණයක් තියෙනවා මෙන්න මේ විදිහට. ඔබ දන්නවා ඇති. VRMS සමානයි VP බෙදීම මූල 2යි. ඒ නිසා VP වෙනුවට මට දාන්න පුළුවන් VRMS වතාවක් මූල 2 සමානයි දශම 3.18 ගුණ කිරීම මූල 2 වතාවක් VRMS සමානයි දශම 3.18. දැන් මේ පැත්තේ තියෙන සුළු කිරීම තමයි මම ආපහු කරන්නේ. වැඩි කිරීම 1.414 ගුණ කිරීම VRMS සමානයි. මම නැවත වතාවක් කැල්කියුලේටරය ගන්නවා මේ ආකාරයට. නැවත වතාවක් කැල්කියුලේටරය ගන්නවා. දශම 3.18 ගුණ කිරීම 1.414 සමානයි දශම 4.4 දශම 4.5 දශම 4.5 VRMS VDC. මෙන්න ලැබෙන සමීකරණය VDC සමානයි දශම 4.5යි VRMS. ඩිරෙක්ට් කරන්ට් එක. ඩිරෙක්ට් කරන්ට් එක මේ ආකාරයට ලියන්න පුළුවන් VDC සමානයි දශම 4.5. VDC සමානයි දශම 4.5 VRMS. මේ ව්‍යුත්පන්න කරේ හැටි ඉතාම වැදගත් මතක තියාගන්න. එතකොට මෙන්න මේ සමීකරණය මේ ආකාරයට ගත්තාම VDC VP ත් එක්ක VDC කාත් එක්කද VRMS එක්ක VDC VP ත් එක්ක VDC VRMS එක්ක. ඔන්න පුතේ අර්ධ තරංග ඍජුකරණය. ඒ ඍජුකරණය වන ධාරාව අර්ධ වශයෙන් සරල ධාරාවක් හා සමානයි. ඇත්ත වශයෙන්ම මධ්‍ය නගයක් වගේ තමයි මේ VDC ලැබෙන්නේ. VRMS අගය කීයෙන් ගුණ වෙනවද? 0.45. ආසන්න වශයෙන් භාගයක්.
0.5 භාගයක්නේ. ඒ වගේ අගයක්. භාගයට වඩා පොඩ්ඩක් අඩුයි 0.45න් ගුණ වෙනවා. ඊට පස්සේ පරිණාමකයේ ප්‍රධාන වෝල්ටීයතා වර්ග මධ්‍යන මූලාගේ සැලකූ විට VDC මේ ආකාරයෙන් 0.45යි VRMS කෙන් ගුණ කරලා ගන්නවා. VP ඩයෝඩයට ප්‍රදානය කෙරෙන ප්‍රත්‍යාවර්ත ධාරාවේ උච්ච අගය VRMS තරංගයේ වර්ග මධ්‍යන මූලකයේ ලෙස අපිට ගන්න පුළුවන්. 0.45යි VRMS. මේ ප්‍රතිදාන විචල්්‍ය සරල ධාරා වෝල්ටීයතාවය සුමටනය නොකර ඉලෙක්ට්‍රොනික උපකරණවල ක්‍රියාකාරීත්වය සඳහා භාවිතයට සුදුසු නොවේ. සුමටනය කරන්නේ නැතුව. සුමටනය මේ තියෙන්නේ. මෙහෙම තියෙන එක සුමටනය කියලා කියන්නේ පුතේ මෙන්න මේ ආකාරයට පත් කිරීම. ස්පන්දාකාර අඩු කිරීම, රැලිත ස්වභාවය අවම කිරීම. එහෙම උපකරණවල ක්‍රියාකාරීත්වයට හොඳ නැහැ. අඩු වෙලා වැඩි වෙලා නැති වෙලා යන මෙහෙම සරල ධාරාවක් නෙවෙයි ඉල්ලන්නේ. මේ ආකාරයේ ආසන්න සරල ධාරාව. නමුත් මෙහෙම එන සරල ධාරාවත් අපිට තවත් වෝල්ටීයතා ස්ථායීකරණ යාමන පරිපථයක් භාවිතා කරමින් මේ විදිහේ සරල ධාරාවක් බවටම පත් කරගන්න පුළුවන්. ඔය විදිහේ සරල ධාරාවක් බවටම පත් කරගන්න පුළුවන්. මේදී කියනවා එහෙත් බැටරි ආරෝපණ පරිපථවල මේ පරිපථය යොදා ගැනීම. එබැවින් එම පරිපථයට දාරිත්‍රකයක් පහත රූපයේ පරිදි යොදා ගැනීමෙන් ප්‍රතිදානයේ විචලනය අවම කරගත හැක. මේක අවම කරගන්න මෙහෙම ගන්න මොකද දාන්නේ? මෙන්න මේ ආකාරයට දාරිත්‍රකයක් කැපැසිටි එකක්. මේ කැපැසිටි එකක් දැම්මහම මොකද වෙන්නේ? මෙහෙම බලමු. මේ තිබෙන්නේ මෙන්න මේ කෙරවරවල් දෙකට දාරිත්‍රකයක් යොදනවා. දාරිත්‍රකයක් යොදලා මෙන්න මේ පැත්තෙන් VDC පරීක්ෂා කරනවා. විශාල වෙනසක් වෙලා තියෙනවා. ඒ වෙනස බලමු කොහොමද වෙන්නේ? මෙවැනි අවස්ථාවක ප්‍රතිදාන සරල ධාරා වෝල්ටීයතාවය V0 සහ ප්‍රධාන ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාව අතර පහත රූපයේ දැක්වෙන ආකාරයේ සම්බන්ධතාවක් පවතී. මෙන්න ප්‍රත්‍යාවර්ත ධාරා විචලනය වෙනවා. එක් අර්ධයකට ගමන් කරනවා. EF අතර තරංගාකාරය විබර රහිත විට විබරක් ලෝඩ් එකක් නැති වෙනකොට මෙන්න මේ ආකාරයට සුමටනය වෙනවා. විබරක් යෙදූ විට ලෝඩ් එකක් තියෙනකොට ලෝඩ් එකක් කියලා කියන්නේ මෙන්න මේ අතර මෙය කිසියම් ආකාරයකට පරිභෝජනය කරන විට මේ අස්ථානය කිසියම් ආකාරයකට පරිභෝජනය කරන විට මේ ආකාරයට මේ තරංගාකාරයේ විබර රහිත විට විබර සහිත විට විබර රහිත විට විබර සහිත විට රහිතයි සහිතයි මේ ආකාරයෙන් පේනවා. එතකොට මේ විෂම විචලනය මෙතනදී අවම වෙලාද නැද්ද? අවම වෙලා. දැන් මෙහිදී මොකක්ද වෙන්නේ? දාරිත්‍රකයට පුළුවන් පෙරනැඹුරු අවස්ථාවේදී මෙන්න මේ අවස්ථාවේදී ධාරාව යනවා මේ. කොටසක් මෙතෙන්ටත් ගිහිල්ලා මෙය ආරෝපණය වෙනවා. ආරෝපණය වෙනවා. ඍණාර්ධයේදී යන්නේ නැහෙනේ. යන්නේ නැති වෙනකොට ආරෝපණය වෙච්ච දාරිත්‍රකය විසර්ජනය වෙනවා. ආරෝපණය වෙච්ච දාරිත්‍රකය විසර්ජනය වෙනවා. මේ විසර්ජනය වෙන නිසා මේ අවස්ථාවේදී ආරෝපණය වෙලා බිඳුව T1 කාලයේදී ආරෝපණය වෙලා ධාරාව යන්නේ නැති අවස්ථාවේ T2 T1 හරහා මෙය විසර්ජනය කරමින් මේ ආකාරයට ධාරාව උස්සලා දෙනවා. මේ ආකාරයේ T1 T2 අතර ධාරාව නැති වෙන්න දෙන්නේ විසර්ජනයක් වෙනවා. විසර්ජනය වෙලා ආසන්න වශයෙන් සරල ධාරාවක් බවට පත් වෙනවා. එනිසා ඔබට විභාගයේදී මේ ප්‍රස්ථාරය අඳින්නේවි. විභාගයට මේ ප්‍රස්ථාරය අඳින්න අවස්ථාවේදී මේ ආකාරයට කාලක්ෂයට සමානුපාතිකව වෝල්ටීයතා අක්ෂය සඳහන් කරලා විබර රහිත විට විබර සහිත විට මෙන්න මේ ප්‍රස්ථාර දෙක
පිළිවෙලට අදලා තියෙනවා. සම්පූර්ණ ලකුණු හිමි වෙයි. විබර රහිත විට විබර සහිත විට කියලා මෙන්න මේ ආකාරයට ප්‍රස්ථාරය සලකුණු කරන්න පුළුවන්. දාරිද්ර්යයක් ප්‍රත්‍යාවර්ත සැපයුමකට සම්බන්ධ කළ විට දාරිද්‍රක සැපයුමේ ශීර්ෂ වෝල්ටීයතාවය VP අගය තෙක් ආරෝපණය වේ. ශීර්ෂ වෝල්ටීයතාවය VP අගය තෙක් ආරෝපණය වේ. එවැනි අවස්ථාවක AB CD EF අතර තරංග හැඩය කැතෝඩ කිරණ දෝලනයක්ෂය මගින් නිරීක්ෂණය කළහොත් ඉහත රූපයේ දක්වා ඇති තරංග සටහන ලැබේ. ඉහත රූපයේ දක්වා ඇති තරංග සටහන ලැබේ. ඉහත රූපයේ දක්වා ඇති ආකාරයට තරංග සටහන ලැබෙනවා. මේ ආකාරයේ තරංග සටහනක් ලැබෙනවා විබරක් රහිත විට විබරක් යෙදූ විට. විබරක් රහිත විට විබරක් යෙදූ විට මේ ආකාරයක් දක්නට ලැබෙනවා. පූර්ණ තරංග ඍජුකරණයට දැන් අපි යමු. full wave rectification. පූර්ණ තරංග ඍජුකරණය. මොකද්ද පූර්ණ තරංග ඍජුකරණය කියලා කියන්නේ? full wave rectification. මේ ආකාරයට බලමු. මෙහිදී ප්‍රත්‍යාවර්ත විදුලි සැපයුමක වෝල්ටීයතා තරංගයේ ඇති අර්ධ වක්‍ර දෙකම ඍජුකරණ පරිපථයක් භාවිතා කරමින් එක් දිශාවකට යොමු කරයි. ප්‍රධාන වෝල්ටීයතා තරංගයේ ධන හා ඍණ අර්ධ දෙකෙහිදීම භාර ප්‍රතිරෝධය හරහා ධාරාවක් ගලා යාමට සැලැස්වීමෙන් හරහා නොනත්වාම ධන ප්‍රතිදාන වෝල්ටීයතාවක් ලබා ගැනීම පූර්ණ තරංග ඍජුකරණය නම් වේ. අන්න ඒට කියනවා මොකද්ද පුතේ දුවේ? පූර්ණ තරංග ඍජුකරණය කියලා. ධනාර්ධයයි ඍණාර්ධයයි දෙකම ගන්න එකට කියනවා පූර්ණ තරංග ඍජුකරණය කියලා. මෙන්න මේ පූර්ණ තරංග ඍජුකරණය ලබා ගැනීම සඳහා භාවිතා කරනවා ක්‍රම දෙකක්. එකක් තමයි සේතු පරිපථය. අනිත් එක මැද සවුනත් පරිණාමකයක්. මැද සවුනත් පරිණාමකයක් හා සේතු පරිපථයක්. මේ ක්‍රම දෙකම භාවිතා කරමින් අපිට පූර්ණ තරංග ඍජුකරණය සිදු කරගන්න පුළුවන්. මේ ආකාරයට බලමු. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා පූර්ණ තරංග ඍජුකරණයේදී විකල්ප ආකාර දෙකකට කළ හැකි අතර මේ සඳහා ඩයෝඩ දෙකක් හෝ ඩයෝඩ හතරක් භාවිතා කරයි. අන්න ඩයෝඩ දෙකයි ඩයෝඩ හතරයි. ඩයෝඩ දෙකක් භාවිතා කරනවා මැද සවුනත් පරිණාමකයක් භාවිතා කිරීමේදී. ඩයෝඩ හතරක් භාවිතා කරනවා සේතු පරිපථයක් භාවිතා කිරීමේදී. දැන් ඊළඟට බලමු ඩයෝඩ දෙකක් භාවිතා කර පූර්ණ තරංග ඍජුකරණය සඳහා යොදා ගනු ලබන අවස්ථාවකදී ඒ සඳහා ද්විතීයික දගරේ මැද සවුණු පරිණාමකයක්. මේකට අපි කියනවා center tapped transformer. ඩයෝඩ දෙකයි එය භාවිතා කරමින් මැද සවුණු පරිණාමකයක් center tapped transformerයක් භාවිතා කරන අවස්ථාව. මේ දැන් රූප සටහන දෙස අවධානය යොමු කරාම මේ තියෙන center tap මැද සවුණු පරිණාමකයක්. මේ මැද සවුණු පරිණාමකයේ තිබෙන්නේ මේ ඩයෝඩ දෙකයි. ඒ වගේම කියනවා මේ ක්‍රම දෙකක් තියෙනවා මැද සවුණු පරිණාමක භාවිතා කරමින් එහෙම නැත්නම් මැද සවුණු පූර්ණ තරංග ඍජුකරණය සේතු ඍජුකාරක full wave bridge rectification. මෙන්න මේ ක්‍රම දෙක භාවිතා වෙනවා. දැන් අපි පළමු ක්‍රමය මැද සවුණු පරිණාමකයෙන් සවුණ පූර්ණ තරංග ඍජුකරණය center tap wave rectification එක පිළිබඳව අවධානය යොමු කරමු. මෙයට ලබා දෙනවා මෙන්න මේ ආකාරයෙන් ප්‍රත්‍යාවර්ත ධාරාවක් විශාල ප්‍රත්‍යාවර්ත ධාරාවක් වෝල්ටීයතාව උපරිම එකක්. පරිණාමකයේ අග්‍ර දෙක හරහා මෙය අඩු වෝල්ටීයතාවක් බවට පත් වෙනවා. ධන ඍණ. මම ඍණ අර්ධය දම් පෑනෙන් පෙන්වන්න. දම් පාට පෑනෙන්. ධන අර්ධයට එනවා. ධන අර්ධය නිල් පාට පෑනෙන් මම මේ ආකාරයට පෙන්නනවා ධන තරංගය මේ දිශාවට ගමන් කරනවා. මෙය පෙරනැඹුරු වෙනවා. මෙතනින් මෙතෙන්ට ගමන් කරනවා. මේ හරහා මේ පැත්තට එන්න බෑ. මෙය පසු නැඹුරු අවස්ථාවේ ඒ නිසා මෙතනින් ඉවතට ගිහිල්ලා මේ පරිපථය හරහා PQ හරහා ගිහිල්ලා නැවත මේ හරහා
මෙතනින් ඇවිල්ලා පද්ධතියට ඇතුළු වෙනවා. ඍණ අර්ධය දෙස ගමු. මම ඍණ අර්ධය දම් පාටින් පෙන්නන්න. ඍණ අර්ධය දම් පාටින් පෙන්නුවාම මෙතනින් එනවා මේ පෙර නැඹුරු වෙනවා. මෙතනින් එනවා. මෙතනින් ඉහළට යන්න බෑ. D1 එක පසු නැඹුරුයි. නැවත වතාවක් මේ පැත්තෙන් ඇතුළු වෙලා නැවතත් පරිණාමකයේ මධ්‍ය හරහා ඇතුළු වීම සිදු වෙනවා. PQ හරහා ප්‍රත්‍යාවර්ත ධාරාව නිරීක්ෂණය කරන විට ධන අර්ධය සහ ඍණ අර්ධය මේ දෙකම එකම දිශාවකට යොමු වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේට කියන්නේ පූර්ණ තරංග ඍජුකරණය කියලා. ඒ නිසා මේට කියනවා මොකද්ද? පූර්ණ තරංග ඍජුකරණය. දැන් මේ ආකාරයට ධාරා සලකුණු කර ගැනීමේ හැකියාව ඔබට තියෙන්න ඕනේ. පහුගිය විභාග ප්‍රශ්න දෙස බැලුවාම MCQ පේපරේ මෙන්න මෙවැනි පරිපථ සටහන් දීලා මේ පරිපථ සටහන් වලින් කුමන පරිපථ සටහනේ පූර්ණ තරංග ඍජුකරණයක් සිදු වේද? මෙන්න මෙවැනි ප්‍රශ්න අහනවා. එවැනි අවස්ථාවකදී ධන අර්ධය ඍණ අර්ධය මෙවැනි ඊතල සටහන් ඔස්සේ ගමන් කරමින් භාරය ප්‍රතිදානය නිවැරදි ආකාරයෙන් පරීක්ෂා කරලා බලනවා ඇත්තටම මේ අර්ධයන් එක පැත්තකට යොමු වෙනවාද නැද්ද කියන කාරණා. එමගින් ඔබට පූර්ණ තරංග ඍජුකරණයක්ද අර්ධ තරංග ඍජුකරණයක්ද සිදුවන්නේ කියන කාරණාව නිවැරදි ආකාරයෙන් දැක් ගන්න පුළුවන්. දැන් අපි මෙවැනි පරිපථයක් මැද සවුණු පූර්ණ තරංග ඍජුකාරක පරිපථයක් තනියෙන් අඳින්න තිබ්බොත් කොහොමද අඳින්නේ? ප්‍රාථමික දඟරයට වඩා ද්විතීයික දඟරේ අඩුපට සංඛ්‍යාවක් පෙන්වනවා. ද්විතීයික දඟරේ දෙකෙලවරට සන්නායක දෙක හරහා ඩයෝඩ දෙකක් සම්බන්ධ කරලා එයාගේ මැදයෙන් එක අග්‍රයක් ඉවතට ගන්නවා. ඒ වගේම පරිණාමකයේ මැදින් තවත් අග්‍රයක් ගන්නවා. අර අග්‍රය P, මේ අග්‍රය Q, මේ PQ අග්‍ර දෙක හරහා තමයි අපි ලබා ගන්නේ කුමක්ද? පූර්ණ තරංග ඍජුකරණයට භාජනය වූ ප්‍රත්‍යාවර්ත ධාරාව. දැන් මේ අවස්ථාවේදී ලැබෙන ප්‍රතිදාන පූර්ණ තරංග ඍජුකරණයට භාජන වූ ධාරාවත් අර්ධ තරංග ඍජුකරණයට භාජන වූ ධාරාවත් මේ දෙක සැසඳීමේදී මේ වඩා හොඳ සරල ධාරාවක් වෙනවා අර්ධ තරංග ඍජුකරණයට වඩා. අර්ධ තරංග ඍජුකරණයේදී එක් අර්ධයක් ඇර අර්ධයක් තමයි ලැබෙන්නේ. නමුත් එයට වඩා මේ හොඳ සරල ධාරාවක්. නමුත් මෙයත් ස්පන්ද ආකාරයෙන් පවතන නිසා වඩා හොඳ සරල ධාරාවක් අපිට කියන්න බෑ. ඒ නිසා මේ හොඳ සරල ධාරාවක් බවට පත් වෙන්න මෙහි ස්පන්ද ආකාරය නැති කරන්න ඕනේ. එවනම් ස්පන්ද ආකාරය නැති කරන්න මෙයාටත් දාන්න ඕනේ සමාන්තරගතව ධාරිත්‍රකයක්. සමාන්තරගතව ධාරිත්‍රකයක් යදුවාම ස්පන්ද ආකාරය අඩු වෙලා සුමටණය වෙනවා, ස්මූතික් වෙනවා. අපි ඒවා ඉස්සරහට කතා කරමු. මේ විස්තර වෙනවා මේ ආකාරයට. මේ පරිපථය නිරීක්ෂණය කළහොත් ද්විතීයික දඟරේ අග්‍ර 3ක් පිහිටා ඇති බව පෙනේ. මෙන්න ද්විතීයික දඟරේ අග්‍ර 3. මේ පැත්තයි, මේ පැත්තයි, මේ පැත්තයි. මෙතනයි, මෙතනයි, මෙතනයි. මේ උඩ යට අග්‍ර දෙක එකට එකතු කරලා එකක් ගන්නවා. මේක වෙනම ගන්නවා. මේ දෙකම එකතු කරමින් ගත් එක P, මැදින් ගත් එක Q. ඒ වගේම මෙහි මැද අග්‍රය පොදු අග්‍රය ලෙසත් යොදාගෙන ඇති අතර දෙකෙලවර අග්‍ර දෙක එක දිශාවකට යොමු කරන ලද ඩයෝඩ දෙකක් යොදා එකිනෙකට සම්බන්ධ කර ඇත. ඩයෝඩ දෙකක් යොදා එකිනෙක සම්බන්ධ කරලා තියෙනවා. මැද අග්‍රය තවත් එකක් විදිහට එළියට ගන්න. හරිනේ? ඊට පස්සේ මෙහි මැද අග්‍රය හෙවත් පොදු භූගත අග්‍රයට සාපේක්ෂව එහි ප්‍රත්‍යාවර්ත තරංග A හා B 180ක කලා වෙනසක් ඇති වේ. පහත රූපයෙන් දක්වා ඇති තරංග සටහන මගින් මෙය තහවුරු වේ. භූගත Q සාපේක්ෂව A හි තරංග හැඩය, භූගත Q සාපේක්ෂව B හි තරංග හැඩය. මෙහි මැද අග්‍රයට හෙවත් පොදු භූගත අග්‍රයට සාපේක්ෂව එහි ප්‍රත්‍යාවර්ත තරංග. මැද පොදු අග්‍රයට සාපේක්ෂව
මැද පොදු අග්‍රයට සාපේක්ෂව ගත්තාම මේ මැද අග්‍රයට සාපේක්ෂව ගත්තාම එයාගේ මෙන්න මේ වගේ අංශක 180ක කලා වෙනසක්. ඒට සාපේක්ෂව B ප්‍රතිවර්ත වෙලා ධනාර්ධය ඍණ වෙලා ඍණාර්ධය ධන වෙලා අපි මේකට කියනවා අංශක 180ක කලා වෙනසක්. මේ පරිපතයේ භූගතයට සාපේක්ෂව A හා B හි තරංග අංශක 180ක කලා වෙනසක් ඇතිවන නිසා ඉහත රූපයේ පරිදි භූගත අග්‍රයට සාපේක්ෂව සිදුවන කලා වෙනස නිසා ඒ තරංගයේ ධන අර්ධය D1 ඩයෝඩය වෙත යොමු කළ විට සන්නයනය වන අතර ඒ මොහොතේදී B තරංගය ඍණ අගයක් ගන්නා බැවින් එම මොහොතේ D2 ඩයෝඩය හරහා සන්නයනය නොකරන අතර ඊට පසු අර්ධයේදී භූගතයට සාපේක්ෂව B තරංගය ධන තරංගාකාරයක් ගන්නා නිසා D2 තුලින්ම විදුලිය සන්නයනය කරයි. දැන් මෙහිදී තිබෙනවා විශේෂ ලක්ෂණයක්. දැන් බලන්න මේ තරංග ගත්තහම මේ මැද තියෙන එකට සාපේක්ෂව මේ D1 හරහා තරංගයක් ගන්නත් පුළුවන්. මේ අද තියෙන එකට සාපේක්ෂව මේ කෙලවර හරහා තරංගයක් ගන්නත් පුළුවන්. මේ කෙලවරයි දැන් මේ කතා කරන මේ කෙලවරයි හරහා තරංගයක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ කෙලවර හරහා තරංගයක් ගන්නත් පුළුවන්. උඩ එකයි මැද එකයි යට එකයි මැද එකයි. උඩ එකයි මැද එකටයි සාපේක්ෂව මැද එකයි යට එකයි ගත්තොත් කෙටියෙන්ම කියනවා නම් එය මෙන්න මේ ආකාරයේ කලා වෙනසක්. මේ ආකාරයේ කලා වෙනස අංශක 180ක කලා වෙනසක්. ඒ අපභ්‍රංශය තමයි මේ කෙටියෙන් කියන්නේ. දැන් ඔබට මා මේවා highlight කර කර පෙන්නන්නේ මේවා ප්‍රකාශ කරන විදිහ, ලියන විදිහ. දැන් අපිට කියන භාෂාවෙන් නෙවෙයි ලිඛිත භාෂාවෙන් මේක ලියන්න එපා. මේ පැහැදිලි කරලා සිද්ධාන්තය තියෙනවා. ඒ ලිඛිත භාෂාව තමයි මේ තියෙන්නේ. ඒවටත් ඔබ පුරුදු විය යුතුයි. ඒ නිසා මා මේවා highlight කර කර පෙන්නනවා. ඒ ලිඛිත භාෂාවට හුරු වෙන්න. භූගතයට සාපේක්ෂව A. භූගතයට සාපේක්ෂව A. මේ භූගතයට සාපේක්ෂව A. මේක A. භූගතයට සාපේක්ෂව B. වෙන වෙනම ගත්තාම ඒ දෙකේ කොච්චරක් තියෙනවද? අංශක 180ක කලා වෙනසක් තියෙනවා. මැද එකයි උඩ එකයි අපි කියමු මැද එකයි උඩ එකයි මේ තියෙන්නේ මැද එකයි යට එකයි ද්විතීයකෙන් එළියට එන ධාරාව. එමෙන්ම ඒහිදී තරංගය ඍණ බැවින් විදුලිය සන්නයනය නොකෙරේ. ඒ අනුව D1 D2 තුලින් වරින් වර ගලා යන ධාරාව නිසා තරංගය සම්පූර්ණ ලෙසම ඍජුකරණය වන බව පැහැදිලි. තරංගය සම්පූර්ණයෙන්ම ඍජුකරණය වනවා. දැන් මේ A මැද උඩ යට අයින් කරලා දෙපැත්තේ දෙකයි එකක් විදිහටත් මැද එකක් විදිහට අරගෙන පූර්ණ තරංග ඍජුකරණය වුණාම මෙන්න මේ ආකාරයේ ප්‍රතිදානයක් ලැබෙනවා. මේ ආසන්න වශයෙන් සරල ධාරාවක් යයි අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම පොදු අග්‍රයට සාපේක්ෂව ද්විතීයිකයේ වෝල්ටීයතාවය Vp නම් ඍජුකරණ වෝල්ටීයතාවය VDC නම් VDC සඳහා ඔන්න සමීකරණයක් ව්‍යුත්පන්න කරලා තියෙනවා. මම ඒ ඔබත් එක්ක දැන් ඔප්පු කරනවා මේ ආකාරයට. අර VDC ධාරාව සරල ධාරාව සමාන වෙනවා දෙකක් Vp බෙදීම ෆයිට. කාටද? දෙකක් Vp බෙදීම ෆයිට. දෙක බෙදීම ෆයි අගය මං කැලලකින් සුළු කරනවා. දෙක බෙදීම ෆයි අගය. මේ ආකාරයට ගන්න පුළුවන් දෙක බෙදීම ෆයි. දෙක බෙදීම 3.14 සමානයි. 0.636යි. 0.637යි ආසන්න වශයෙන් වටෙව්වහම 0.637යි වැඩි කිරීම Vp. එම නිසා නමුත් VRMS සමාන වෙනවා අර විදිහටම Vp බෙදීම මූල දෙකයි. එම නිසා Vp සමානයි මූල දෙක වතාවක් VRMS. ඔන්න VDC අපි ආදේශ කරනවා VDC
සමානයි 0.637 ගුණ කිරීම VP වෙනුවට මට දාන්න පුළුවන් මූල 2 ගුණ කිරීම VRMS කියලා. සමානයි. හයයි තුනයි හත 0.637 ගුණ කිරීම 1.414 සමානයි 0.9යි 0.9 ගුණ කිරීම VRMS කවුරු සමානයිද VDC සමානයි 0.9යි VRMS අපිට මේ සමීකරණ දෙක කෙටියෙන් ගන්න පුළුවන් මතක තියාගන්න පුතේ VDC VP එක්ක දෙකක් VP බෙදීම 5 කියලා ගන්න පුළුවන් ඒ වගේම VDC සමානයි 0.9යි VRMS කියලා ගන්නත් පුළුවන් කලින් ආවේ අර්ධ තරංග ඍජුකරණයේදී VDC කීයද 0.45යි VRMS මෙතන VDC එනවා දෙකක් VP බෙදීම 5 කියලා ගන්න පුළුවන් පැහැදිලිද? හරි. දැන් ඔන්න අපි පූර්ණ තරංග ඍජුකරණය පිළිබඳව සරල ගානකට එනවා. එහිදී කියනවා මැද සවුණු පරිණාමකයක භූගතයට සාපේක්ෂව අග්‍ර අතර වෝල්ටීයතා VRMS 12ක් වී වන්නේ නම් VRMS සමානයි 12ක් වී වන්නේ නම් පූර්ණ තරංග ඍජුකරණයේදී ප්‍රතිදාන සරල ධාරා වෝල්ටීයතාවය VDC සමානයි 0.9ක් VRMS ගෙන් සමාන වෙනවා 0.9 ගුණ කිරීම 12 සමාන වෙනවා කීයද 10.8ක් විතර 10.8ක් විතර මේ ගුණ කරා දැන් ඔබට පැහැදිලි ඇති මේ ආකාරයට අපි සාකච්ඡා කරන ලබන පූර්ණ තරංග ඍජුකරණයේදී අපිට පුළුවන් මේ රැලිති ආකාරයේ ස්පන්දාකාරයේ තරංගය අර්ධ තරංග ඍජුකරණයේදී වගේම දාරිත්‍රකයක් යොදලා අර්ධ තරංග ඍජුකරණයේදී මෙන්ම දාරිත්‍රකයක් යොදලා එය සුමටනය කරන්න. එහිදී මේ ආකාරයට කියනවා ප්‍රත්‍යාවර්ත ධාරා ඍජුකරණයෙන් පසු සරල ධාරා වෝල්ටීයතාවයක් ප්‍රතිදානය වූද එහි පවතින රැලිති වෝල්ටීයතාවය හේතුවෙන් ඉලෙක්ට්‍රොනික උපාංග ක්‍රියා කරවීමට බාධා පැමිණේ. මේ නිසා දාරිත්‍රකයක් යොදා සරල ධාරාව සුමටනය කෙරේ. අන්න දාරිත්‍රකයක් යොදලා සරල ධාරාව මොනව කරනවද? සුමටනය කරනවා. දාරිත්‍රකයක් යොදලා සරල ධාරාව සුමටනය කරනවා. ඒ සුමටනය කරන සරල ධාරාව මෙන්න මේ තරංග ආකාරයට පෙන්වනවා. පරිණාමකයේ ප්‍රදානය ඍජුකරණය වුණාට පස්සේ අන්න දෙදිසාවටම යොමු වෙච්චි ප්‍රත්‍යාවර්ත ධාරාවක් එක දිශාවකට යොමු කරලා තියෙනවා. විබර රහිතව විබර සහිතව කෙලවරට විබරක් කියලා කියන ලෝඩ් එකක් නැති වුනහම මේ ආකාරයි ලෝඩ් එකක් තිබ්බහම මෙන්න මේ ආකාර තරංගයක්. මේ රූප සටහන දෙස හොඳින් අධ්‍යයනය කරන ඔබට මේ නිවැරදි ආකාරයේ ඇඳීමත් විභාගයේදී බොහෝ අවස්ථාවල බලාපොරොත්තු වෙනවා. විභාගයට මේ විබර රහිත විට සහිත විට මෙය කොහොමද ලැබෙන්නේ කියන කාරණාව ඉතා වැදගත් වෙනවා. ඒ නිසා කාලක්ෂයත් එක්ක වෝල්ටීයතා අක්ෂය එක එල්ලේ මේ අඩු වැඩිවීම සිදු කර ගැනීම සඳහා දාරිත්‍රකයක් සමාන්තරගතව යොදනවා. සමාන්තරගතව දාරිත්‍රකයක් යොදලා අර සුමටනය කළ රැලි ස්වභාවය අඩු බවට පත් කර ගැනීමේ හැකියාව දුවේ පුතේ තියෙනවා. ඒ සමගම අපි ඊළඟට සාකච්ඡා කරනු ඊළඟ පරිච්ඡේදයේදී පූර්ණ තරංග සේතු ඍජු කාරකය. දැන් ඔන්න අපි පූර්ණ තරංග ඍජුකරණය සඳහා මැද සවුනත් පරිණාමකයක් භාවිතා කරන ආකාරය කතා කරා.
ඊළඟ පරිච්ඡේදයේදී පූර්ණ තරංග ඍජුකරණය කරන සේතු පරිපතය ගැන සාකච්ඡා කරමින් මේ ඍජුකරණ ක්‍රියාවලියේ තවත් විශේෂ කොටස් කිහිපයක් දෙවන පරිච්ඡේදය තුලදී දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.